ඔයා හිමින් හිමින් අභිමන්ට ළඟ වෙන්න ඕනේ. කුරුළු ගැන හිතලා ආයෙත් අභිමන් වෙනස් වෙන්න කලින් ඔයා අභිමන් ළඟට යන්න ඕනේ. ඒකම තමයි මට ලොයිඩ් අංකලුත් කිව්වේ. මොනවද කල්පනා කරන්නේ? මට හරි සතුටුයි. අභිමන් කුරුළුයි වෙන් වෙච්ච එක ගැන. රේෂ්මා සුබද්‍රා ගේ හොඳයි නේද? ඔව් රේෂ්මා වැඩි කොලියකුත් නැහැ. ආයිතියයි පිට රටේ ඉන්නේ. බඩුත් එක්කමයි දුන්නේ. ඒගොල්ලන්ට ඕනේ ගේ හොඳට බලා ගන්න කට්ටිය. කෝ කුරුළු? කාමරේ ඉන්නවා. ඔයත් එක තරහෙන් දින්නේ. තරහක් නෑ රේෂ්මා. ඒ වුණාට ඊයේ ඉඳන් වැඩි කතා බහක් නැහැ. කෑම කන්න කතා කරාට එන්නෙත් නැහැ. ළඟට ගිහින් දුන්නට කන්නෙත් නැහැ. හොඳටම හිත පෑරිලා ඇත්තේ. මට නොතේරෙනව නෙවෙයි රේෂ්මා. ඒත් මං පූජා ගැනත් හිතන්න ඕනේ නේ. මං කොහොමද ඒ කෙල්ලට ගෙන්දරක් දෙන්නේ? කොහෙද ඉන්නේ? උඩ කාමරේ ඉන්නවා. මං ඇතුළට එන එක හරි නෑ. ඔයා ගිහින් කතා කරලා එන්න. කුරුළු නැන්ද අම්මා මාව මම දන්නවා කුරුළු. මම ඔක්කොම දන්නවා. අම්මා මට කිව්වා. ඇයි නැන්ද අම්මා මට මෙහෙම කරේ? ඇයි නැන්ද අභිමන්ගෙන් මාව ඈත් කරේ? හිත හදාගන්න කුරුළු. වෙච්ච හැමදේම අමතක කරලා දාන්න. අමතක කරන්න? මොකද්ද නැන්ද මං අමතක කරන්නේ? මට අභිමන්ව අමතක කරන්න පුළුවන්ද? අපි කිසිම වැරද්දක් කරන්නේ නැතුව නැන්ද වෙන්නුනේ. අභිමන් මං ගැන හිතන් ඉන්නේ වැරදියට. මං වැරද්දක් කරා නම් මට හිත හදාගන්න තිබ්බ නැන්ද? මෙහෙම දෙයක් කරන්න මොකක් හරි හේතුවක් ඇතිනේ කුරුළු. ඉතින් ඇයි නැන්ද අම්මා මට කියන්නේ නැත්තේ? මටත් දැනගන්න ඕනේ අම්මයි මෙහෙම කරන්න කියලා. කවදා හරි ඔයාලට දැනගන්න ලැබෙයි. මොකද්ද? මොකද්ද නැන්ද ඒ කිව්වේ? මොකද්ද? මොකද්ද මං කිව්වේ? කවදා හරි ඒක දැනගන්න ලැබෙයි කියලා. ඒ කියන්නේ නැන්දත් දන්නවා මෙතන මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා කියලා. නෑ කුරුළු. මං කිසි දෙයක් දන්නේ නෑ. ඔයාගේ අම්මටත් එහෙම කිසිම විශේෂ හේතුවක් නෑ. එකම හේතුව ඔයාට අභිමන්ව ගැලපෙන්නේ නෑ. ඒ මිනිස්සු පොහොසත් මිනිස්සු. ඒත් අපි සාධාරණ මිනිස්සු. එච්චරයි.
හෙලෝ හෙලෝ මම මේ ලොයිඩ් කතා කරන්නේ. ඔයාගේ දුව ගැන කතා කරන්නේ. ලොයිඩ් මහත්තයා මේ වෙලාවේ කතා කරේ? දුව ගෙදර ඉන්නේ. ඔව්. මම දන්නවා දුව ගෙදර ඉන්න බව. එයා දැන් ටිකකට කලින් මෙහි ඉඳලා ගියේ. ඇයි එයාව නවත්ත ගන්න බැරි වුනේ? ආයෙ එයා මෙහාට ඇවිල්ලා තිබුණොත් මං නරක මිනිහයි කියන්න එපා. මම මේක කියන්නයි කතා කළේ. ලොයිඩ් මහත්තයා මම මගේ දුව ඔයාගේ පුතාගෙන් ඈත් කරවන්න උත්සාහ කරේ පූජට තියෙන ආදරයට මිසක් ඔයාටවත් ඔයාගේ සල්ලි වලටවත් තියෙන බයකට නෙවෙයි. මම මගේ ලොකුකම් කියවනව නෙවෙයි. මගේ දුවට තියෙන දේපල මිල මුදල් කොච්චරද කියලා කියනවා නම් ඔයාගේ පුතාව මුළු ජීවිත කාලෙම සෙක්‍රටරි කෙනෙක් විදිහට තියාගන්න පුළුවන්. කුරුළුගේ තාත්තා ඒ තරම් ධනවත් කෙනෙක්. මගේ දුව ඔයාගේ පුතා ළඟ රුපියල් 30000ට වැඩ කළේ ඒ රස්සාවට තියෙන ආසාවට. මට ඔයාගේ සල්ලි බලය පෙන්වන්න හදන්න එපා. ඔයාගේ ඔය කම්පැනි එකට වඩා ලොකුයි මගේ දුවගේ නමට තියෙන එක ඉඩමක්. මං කුරුළුව නවත්තන්න උත්සාහ කරන්න. හැබැයි ලොයිඩ් මහත්තයත් අභිමන් මෙහෙට එන එක නවත්තන්න. මොකක්? අභිමන් ඔහට එන එක? ඔව්. එයා දැන් ටිකකට කලින් ඇවිත් ගියා. මාත් ගෑණියෙක් තමයි. හැබැයි මං ඕගොල්ලෝ හිතන තරම් දුර්වල ගෑණියෙක් නන් නෙවෙයි. ඕගොල්ලන් සල්ලි වලට කරන්න පුළුවන් දේවල් මටත් කරන්න පුළුවන්. අපි පුළුවන් තරම් මේ ප්‍රශ්න හොඳින් විසඳගමු. ඒක අපි දෙගොල්ලන්ටම හොඳයි. ඇයි අංකල්? පූජා. ඔයා මොනවද කුරුළු ගැන දන්නේ? ඒ කිව්වේ? නැතුව මේ කුරුළුගේ අම්මා තාත්තා ගැන ඔයා මොනවද දන්න දේවල්? ඇයි අංකලුත් කුරුල්ලෑ ගෙදර ගියේ? එයාලගේ අම්මයි තාත්තයි සාමාන්‍ය මිනිස්සු. තාත්තා නම් ටිකක් නෝන්ජල් පාටයි. නෑ පූජා. ඒක එහෙම වෙන්න බෑ. අපි කුරුළු ගැන දැනගෙන හිටපු දේවල්, එයා ගැන හිතන් හිටපු විදිහ, ඒවා සේරම වැරදි දුව. මං හැම දෙයක්ම ඉවසගෙන ඉන්න එක නිවටකමක් කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. මං ටිකක් වෙලා අහගෙන හිටියේ. අර වලව් වල ඉන්න මැණි කියලා. අන්න ඒ වගේ කතා කරන්නේ. මං කොහොමත් මැනික කෙනෙක් තමයි. නේ? ඒක නෙවෙයි. දුව මොනවද කිව්වේ? මං ටික දවසකට කුරුල්ලෝ ගෙදර එක්කන් යන්නද? අයියලත් ගෙදර නෑනේ. මගේ අකමැත්තක් නෑ. මං හිතන්නේත් ඒක හොඳයි කියලා. කුරුළු මාත් එක්ක ටිකක් තරහින් ඉන්නේ. ටිකක් නෙමෙයි හොඳටම තරහින් ඉන්නේ. ඔයාට කිසි දෙයක් පේන්නේ නැති වුණාට. තාත්තත් එහෙමනේ. උඩින් hina වෙලා හිටියට යටින් අම්මෝ මතක් වෙද්දිත් ඇඟ හිරියටම. ඔයාදුවගෙන් අහලා බලන්න. අහන්න දෙයක් නෑ. එයා තමයි කිව්වේ එකයි යන්න කියලා. කමන්නේ. ඔයාදුව එකයි යන්න.
ඔයාලට මේ තනියම ඉන්න පුළුවන්ද? මට පුළුවන්. නැත්තම් ඔයත් දැන් අපිත් එක්ක. නෑ මං ඉන්න. මට බයක් නෑ. හරි පුතේ. ඔහොම ඉන්න. දන්නවද පොඩ නින්ද ගියාද අත්තේ? රැට කල්පනා කර කර ඉන්නව නේද? තාත්තාවේ නිකන් ආවේ පුතේ. ඔයාව බලලා යන්නේ කියලා. මේ ඔයා අද උදේ කුරුල්ලෑග දෙට්ට එහෙම ගියාද? කුරුල්ලදුද මෙහෙට ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් මට කවුරුත් ඒ ගැන කිව්වේ නැහැ. එතකොට ඔයාට කවුද කිව්වේ? මට සිකියුරිටි කිව්වේ. තාත්තා දන්නද කුරුල්ල මෙහෙට ආවා කියලා? මම දන්නවා. මම හැමෝටම කිව්වනේ ඔයාට කියන්න එපයි කියලා. ඇයි? ආයිත් මොකටද පුතේ? ES දෙකෙන්ම දැක්කට පස්සේ තවත් මොනවද? ඒ තාත්තා ඉතින් S2 දෙකෙන් සමහර දේවල් ඇත්තම නෙමෙයිනේ. මම එහෙම කිව්වට මට දැන් කුරුල්ල ගැන කිසිම පැහැදීමක් නැහැ. මම අනුතර මේ කුරුල්ල දකින්නවත් කැමති නැහැ. තාත්තා කවද්ද එන්නේ නැන්ද? ඉක්මනට එයි. කොහොම සතියකට දෙකකට වඩා එහෙ ඉන්න බෑ. වියදම හරි සරයිද? අම්මා කිව්වා ඊයේ ඉඳන් ඔයා මොනවත් කාලා නැහැ කියලා. මම උයලා තියෙන්නේ කනවද? වාඩි වෙලා ඉන්න. මම බෙදාගෙන එන්නම්. එන්න. මට බඩගින්න නෑ නැන්ද? කෑම කන්නේ බඩගින්නට විතරක් නෙමෙයිනේ. ඇඟ දුර්වල වෙන හින්දානේ. මතකද ඉස්සර තාත්තා කියනවා. වාඩි වෙන්න.
මම්ම කවන්නම්කෝ. රසයිද? ගොඩක් රසයි. ගොඩක් කාලෙකින්නේ මම උයපු කෑම කන්නේ. ඒකයි රස දැනෙන්නේ. නැත්නම් ඉතින් ඕගොල්ලන්ගේ අම්මට වගේ මට රහට කෑම හදන්න බෑ. පුතා අපි එනකොට පූජා දුවගෙන ඇවිල්ලා ඇහුවා ඇයි හදිසියෙ ගෙදර යන්නේ කියලා. එයා හිතුවේ එයාට අසනීපයක් කියලා. බලන්න පුතේ. කොයිතරම් හොඳ ළමයෙක්වද ඔයා මේ කොහෙද යන කෙල්ලෙක් හින්දා නැති කරගත්තේ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදා ගන්න කොල්ලෝ. මගේ ජීවිතේ කවදාවත් හොඳක් වෙනවා දැකලා නැහැ නේ නැන්දේ. මට හැමදාමත් ප්‍රශ්නමයි වෙන්නේ. මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ තාත්තේ. මට ආයෙත් හිත හදා ගන්න අමාරුයි. ඇයි පුතේ මේ කුරුළු වගේ කපටි කෙල්ලෙක් නිසා ඔයා ඔයාගේ මේ වටිනා ජීවිතය විනාශ කරගන්න හදන්නේ? මං අභිමන්ගෙන් කවදාවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නෑ නේද? මං අඩුම තරම එයාට මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නෑ. එයා ඉන්න තැනක්වත් දන්නේ නෑ. මං ආදරේ කරේ අභිමන්ට. නැතු එයාගේ දේපල වලටවත් එයාගේ සල්ලි වලටවත් නෙමෙයි. දැන් ඔයා කවදා වෙනකන් ඔහොම ඉන්නද කල්පනාව? ඔයා කසාද බඳින්න ඕනේ පුතේ. අම්මගේ එකම අන්තිම ආසාවත් ඒකයි. කුරුල්ලු අපේ ගෙදර වැඩකාරකමට සුදුසු ළමයෙක්වත් නෙමෙයි. අනේ මන් දන්නේ නැහැ නේද අපි මන්ට මොනව වෙලාද කියලා. එයාගේ ෆෝන් එකට කෝල් කරාම එයා ආන්සර් කරන්නේ නැහැ. ඔෆිස් එකට කෝල් කරාම කියනවා එයා ගෙදර ගියා කියලා.